නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරිහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට ජීවිත පූජාවෙන් ජීවිත පරිත්‍යාගයෙන් මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. යෝකප්ප කෝටි පියප්පමෙයං කාලං කරන්තෝ අති දුක්ඛරානි ඛේදං ගතෝ ලෝකහිතාය නාතෝ නමෝ මහා කාරුණිකස්ස තස්ස ලෝකනායක වූ යම් සර්වඥවරයෙක් කප්කෙල ගණනිදු පමණ නොකට හැකි කලක් මුළුල්ලෙහි අතිශය දුෂ්කර ක්‍රියාවන් කරනුයේ සත්ව ලෝකයට හිත පිණිස කායික පරිශ්‍රමයට පැමිණියේද මහා කාරුණික වූ ඒ ලෝකනායක වූ සර්වඥයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අසම්බුද්ධං බුද්ධ නිසේවිතං යං භවා භවං ගච්ඡති ජීවලෝකෝ නමෝ අවිඤ්ඤාදි කිලේශ ජාලං විවින්ධං සිතෝ ධම්ම වරස්ස තස්ස බුදුරජුන් විසින් නැති සෙවුනා ලද යම් සපරියාප්තික නව ලෝකෝත්තර ධර්මයක් අවබෝධ නොකිරීම හේතු කොට සත්ත්ව ලෝකය කුදු මහත් වූ භවයෙන් භවයට යේද අවිද්‍යාදී ක්ලේශ සමූහය නසන සුළු වූ ඒ උතුම් ධර්මයට මාගේ නමස්කාරය වේවා. ගුණේ යෝ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානප්පභූති යුත්තෝ කිත්තං ජනානං කුසලත්තිකානං තමරිය සංඝං සිරසා නමාමි. ශීල සමාධි ප්‍රඥා විමුක්ති ඥානාදී ගුණයන්ගෙන් යම් ආර්ය සමූහයක් යුක්ත වූයේද පින් කැමැති ජනයන් හට කෙතක් වැනි වූ ඒ ආර්ය සංඝයා මස්තකයෙන් වඳිමි. අද දවසේ අපි ඉදිරිපත් කරන්නේ මා විසින් මෙසේ අසන ලදී දේශනා මාලාවේ 4 වන දේශනාවයි. මේ ප්‍රථම සංගීතීය පවත්නා කාලයේහි විනය විචාරන්නා වූ ආයුෂ්මත් මහා කාශ්‍යප මහා ස්තවිරයන් වහන්සේ විසින් පඨමං ආවුසෝ උපාලි පරාජිකං කත්ත පඤ්ඤත්තං ඊ වදාළ මේ ආදී වචන අවසානයේහි
වත්තුම්පි පුච්චි නිදානම්පි පුච්චි පුග්ගලම්පි පුච්චි මෙහි නිදානය විචාල කල්හි ඒ නිදානය මුලපටන් විස්තර කොට යමක්හු විසින් පනවන ලදද යම් හේකින් පනවන ලදදැයි මේ සියල්ල කියනු කැමති වූ ආයුෂ්මත් උපාලි මහා ස්ථවිරයන් වහන්සේ විසින් කියන ලද තේන සමයේන බුද්ධෝ භගවා වේරංචායන් විහෙරති යන මේ සියල්ල කිය යුත්තේය. මෙසේ මෙය ආයුෂ්මත් උපාලි මහා ස්ථවිරයන් වහන්සේ විසින් කියන ලද්දේය. ඒද ප්‍රථම සංගීතිකාලේහි කියන ලදයි දත යුතුය. මෙපමණකිනුදු ඉදං වචනං කේන වුත්තං කදාච වුත්තං යන මේ පදවල අර්ථය ප්‍රකාශ කරන ලද්දේ වේ. දැන් කස්මා වුත්තං යනු මෙහිලා කියනු ලැබේ. යම් හේකින් මේ ආයුෂ්මත් උපාලි මහා ස්ථවිර තෙමේ ආයුෂ්මත් මහා කාශ්‍යප මහා ස්ථවිරයන් වහන්සේ විසින් නිදානය විචාරණ ලද්දේද එහෙයින් උන්වහන්සේ විසින් ඒ නිදානය මුලපටන් විස්තර කරනු පිණිස කියන ලද්දේයයි. මෙසේ මේ විස්තරය ප්‍රථම සංගීතිකාලේහි කියන්නා ඌද ආයුෂ්මත් උපාලි මහා ස්ථවිරයන් වහන්සේ විසින් මේ කාරණයෙන් කියන ලදයි දත යුතුය. මෙපමණකිනිදු වුත්තං යේන යදා යස්මා යන මේ මාතෘකා පදයන්ගේ අර්ථය ප්‍රකාශ කරන ලද්දේ වේ. දැන් ධාරිතං යේන චාහතං යත්ත පටිත්තිතං චේතමේතං වත්වා විදින් තතෝ යන මේ පදවල අර්ථ ප්‍රකාශය පිණිස මේ කියනු ලැබේ. තේන සමයේන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති මේ ආදී වචනයන්ගෙන් ප්‍රතිමණ්ඩිත වූ නිදානයේ ඇති ඒ මේ විනය පිටකය වනාහි කවරකු විසින් දරන ලදද කවරකු විසින් ගෙන එන ලදද කවරකු කෙරෙහි පිහිටියේ දැයි කියනු ලැබේ. ආදියෙහි වනාහි මේ විනය පිටකය භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ආයුෂ්මත් උපාලි මහා ස්ථවිරයන් වහන්සේ විසින් දරන ලද්දේය. තථාගතයන් වහන්සේ ධර්මාන කාලයේහිම ෂඩ්ඨභිඥාදී ප්‍රභේදවත් ගුණ ඇති නොයෙක් දහස් ගණන් භික්ෂූන් විසින් උපාලි මහා ස්ථවිරයන් වහන්සේගේ හමුවෙහි උගන්වා ලද්දේය. තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි මහා කාශ්‍යප මහා ස්ථවිර ප්‍රමුඛ ධර්ම සංග්‍රාහක මහා ස්ථවිරයන් වහන්සේලා විසින් දරන ලද්දේය. කේනාහතං මේ විනය පිටකය දඹදිව උපාලි මහා ස්ථවිරයන් වහන්සේ ආදී කොට සිටි ඇඳරු පරපුර විසින් තෘතීය සංගීතිය දක්වා ගෙන එන ලද්දේය. මේ ඒ ඇඳුරු පරපුර දිනු කෙලෙස් ඇති උපාලි මහා ස්ථවිර, දාසක ස්ථවිර, සෝනක ස්ථවිර, සිග්ගව ස්ථවිර, මොග්ගලී පුත්තතිස්ස ස්ථවිර යන මහා ස්ථවිරයන් වහන්සේලා පස්නම විනය පිටකය දඹදිව නොසිඳුනක් කොට පරම්පරාවෙන් තෘතීය සංගීතිය දක්වා ගෙන ආහ. ආයුෂ්මත් උපාලි මහා ස්ථවිරයන් වහන්සේ මේ විනය වංශය, විනය තන්තිය, විනය ප්‍රවේණිය භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි උගෙන බොහෝ භික්ෂූන්ගේ
ලෙහි පිහිටුවාලූහ. ඒ ආයුෂ්මත් උපාලි මහා ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහි විනය උගෙන ව්‍යක්ත භාවයට පැමිණි පුජ්‍යලයන් අතුරෙහි පෘථග්ජන ශ්‍රෝතාපන්න සකෘදාගාමි අනාගාමීහු සංඛ්‍යාපතය ඉක්මවා ගිහ. රහතුන් වහන්සේම 1000ක් වූහ. දාසක ස්ථවිරයන් වහන්සේද ඒ උපාලි මහා ස්ථවිරයන් වහන්සේගේම සද්දි විහාරකේ වූයේය. දාසක ස්ථවිර උපාලි මහා ස්ථවිරයන් වහන්සේගේ හමුවෙහි විනය උගෙන එපරිද්දෙන් විනය කියවූයේය. ආයුෂ්මතුන් හුගේද සමීපෙහි විනය උගෙන විනයෙහි ව්‍යක්ත භාවයට ගියා වූ පෘථග්ජනාදීහු සංඛ්‍යාපතය ඉක්ම වූහ. රහතුන් වහන්සේ 1000ක්ම වූහ. සෝනක ස්ථවිර වනාහි දාසක ස්ථවිරයන් වහන්සේගේ සද්දි විහාරික වූයේය. උන්වහන්සේද තමාගේ උපාධ්‍යාය වූ දාසක ස්ථවිරයන් වහන්සේගේ හමුවෙහි විනය උගෙන එසේම විනය කියවූහ. ඒ ආයුෂ්මත්හුගේද සමීපෙහි විනය උගෙන විනයෙහි ව්‍යක්ත භාවයට පැමිණි කෘතග්ජනාදීහු සංඛ්‍යාපතය ඉක්මවා සිටියහ. රහතුන් වහන්සේම 1000ක් වූහ. සිග්ගව ස්ථවිර සෝනක ස්ථවිරයන් වහන්සේගේ සද්දි විහාරික වූයේය. උන්වහන්සේ සෝනක ස්ථවිරයන් වහන්සේගේ හමුවෙහි විනය උගෙන 1000ක් රහතුන් වහන්සේගේ ප්‍රධාන ස්ථානය ගත්හ. ඒ ආයුෂ්මතුන් වහන්සේගේ සමීපෙහි විනය උගෙන විනයෙහි ව්‍යක්ත භාවයට පැමිණි පෘථග්ජන ශ්‍රෝතාපන්න සකෘදාගාමි අනාගාමීහුද රහත්හුද සිය ගණනින් මෙතෙකයි හෝ දහස් ගණනින් මෙතෙකයි නොපිරිසිඳින ලද්දා වූහ. එකල්හි දඹදිව ඊතා මහත් වූ භික්ෂු සමූහයක් වූයේය. මොග්ගලී පුත්තතිස්ස මහා ස්ථවිරයන් වහන්සේගේ ආනුභාවය තෘතීය සංගීතයෙහි ප්‍රකට වන්නේය. මෙසේ මේ විනය පිටකය පළමු කොට දඹදිව මේ ඇඳුරු පරපුර විසින් තෘතීය සංගීතය දක්වා ගෙනෙන ලදැයි දත යුතුය. ද්විතීය සංගීතය පිළිබඳ කරුණු දැනීම පිණිස මේ පිළිවෙල දත යුතුය. යම් කලක වනාහි සද්ධර්මය සංගායනා කොට සියලු තන්හි ඒ සද්ධර්මය බබළුවා මුළුමනින් ගෙවා දෙමු. කාමාදී ආශ්‍රව ඇති ප්‍රඥාලෝකයෙන් ආලෝකවත් වූ ආලය රහිත වූ මහා කාශ්‍යපාදී වූ 500ක් මහා ස්ථවිරයන් වහන්සේලා දිවි කෙළවර තෙක් සිට සිඳී ගිය තෙල් ඇති පහන් මෙන් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවියාහුය. මෙසේ ක්‍රමයෙන් රෑදාවල ඉක්ම යන කල්හි භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් අවුරුදු 100ක් ඉක්මයත්ම විසල්පුර වැසි වජ්ජී පුත්‍රක භික්ෂූහු විසල්පුරයෙහි කප්පති සිංගිලෝන කප්පෝ කප්පති ද්වංගූල කප්පෝ කප්පති ගාමන්තර කප්පෝ කප්පති ආවාස කප්පෝ කප්පති අනුමති කප්පෝ කප්පති ආචින්න කප්පෝ
කප්පති අමතිත කප්පෝ කප්පති ජලෝගි පාතුං කප්පති අදසකං නිසීදනං කප්පති ජාතරූප රජතං යන මේ දශවස්තුන් කැපයයි දක්වාලූහ. වැදරට වැසි ඒ භික්ෂූන්ට සුසුනාග පුත්‍ර වූ කාලාශෝක රජතෙමේ පක්ෂ වූයේය. එකල්හි වනාහි කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යසමහා ස්තවිරයන් වහන්සේ වැදරට චාරිකාවෙහි හැසිරෙනසේ විසල්පුර වැසි වජ්ජිපුත්‍රක භික්ෂූන් විසල්පුරයෙහි දශවස්තුන් ප්‍රකාශ කරති ඇසූහ. ඒ අසා යම්බඳු වූ මම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට වන විපත අසා පසුබට වන්නෙම් නම් එය මට සුදුසු නොවේ. එබැවින් මම අධර්මවාදීන්ට නිග්‍රහ කොට ධර්මය දක්වාලමී සිතා විශාලා මහා නගරයට වැඩම කළහ. කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යසමහා ස්තවිරයන් වහන්සේ එහි විශාලා මහා නගරයෙහි මහා වනයෙහි කෝටාගාර ශාලාවෙහි වැඩවසනසේක. එකල්හි විසල්පුර වැසි වජ්ජී පුත්‍රක භික්ෂූහු එදවස පොහොයෙහි රන්තලියක් දියෙන් පුරවා භික්ෂු සංඝයා මැද තබා එහි පැමිණි විසල්පුර වැසි උපාසකයන්ට උපාසකයිනි සංඝයා හට කහවණු අඩකහවණු කහවණු පාද මසුද දෙව් සංඝයා හට පිරිකරෙන් කටයුතු ඇත්තේ වන්නේ යයි කියන්නට වූහ. සත්‍ය සතික කන්දකෙහි සියල්ල මෙහි කිය යුතුය. මේ විනය සංගීතයෙහි අඩු වැඩි නොවූ 500ක් භික්ෂූහු වූවාහුද එහෙයින් ද්විතීය සංගීතය සත්‍ය සතිකායි කියනු ලැබේ. මේ සංඝ සන්නිපාතේහි ආයුෂ්මත් යශමහා ස්තවිරයන් වහන්සේ විසින් උත්සාහවත් කරන ලද 12 ලක්ෂයක් භික්ෂූහු රැස්වූහ. ඒ භික්ෂූන් මැද ආයුෂ්මත් රේවත මහා ස්තවිරයන් වහන්සේ විසින් විචාරණ ලද විනය විසඳන්නා වූ සබ්බකාමී මහා ස්තවිරයන් වහන්සේ විසින් ඒ දශවස්තුහු විනිශ්චය කරන ලද්දාහු අධිකරණය සංසිඳුවන ලද්දේය. ඉක්බිතියේ මහා ස්තවිරයන් වහන්සේලා නැවත ධර්මයත් විනයත් සංගායනා කරන්නෙමුයි තෙවලා දරව් පැමිණි පිරිසෙඹියා ඇති 700ක් භික්ෂූන් තෝරාගෙන විශාලා මහා නගරයේහි වාලුකාරාමේහි රැස්ව හිඳ මහා කාශ්‍යප මහා ස්තවිරයන් වහන්සේ විසින් සංගායනා කළ පරිද්දෙන්ම සියලු සසුන් මල සෝදා හැර නැවත පිටක වශයෙන් නිකාය වශයෙන් සියලු ධර්මයද විනයද සංගායනා කළහ. මේ සංගායනාව 8 මාසකින් කොට නිමවන ලදී. යම් සංගීතයක් ලෝකේහි 700ක් මහරහතුන් වහන්සේ විසින් කරන ලදද එහෙයින් සත්‍ය සතිකායිද පෙර කළ සංගීතය ගැන ဒုတိ යායිද කියනු ලැබේද. ඒ මේ ප්‍රසිද්ධ වූ ද්විතීය සංගීතය යම් මහා තෙර කෙනෙකුන් විසින් සංගායනා කරන ලදද ඒ සංගීතිකාරක මහා ස්තවිරයන් වහන්සේ අතුරෙහි ආනන්ද මහා ස්තවිරයන් වහන්සේගේ සද්දි විහාරික වූ
තථාගතයන් වහන්සේ දුටුවිරු සබ්බකාමී මහා ස්ථවිර සාලහ මහා ස්ථවිර රේවත මහා ස්ථවිර කුජ්ජ සෝහිත මහා ස්ථවිර යස මහා ස්ථවිර සාන සම්භූත මහා ස්ථවිර යන මේ මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රසිද්ධයහ. සුමන මහා ස්ථවිර වාසභගාමී මහා ස්ථවිර යන මහා ස්ථවිරයන් වහන්සේලා දෙනම අනුරුද්ධ මහා ස්ථවිරයන් වහන්සේගේ සද්දි විහාරික වෙති. තථාගතයන් වහන්සේ පෙර දක්නා ලදෝ යයි දත යුත්තාහ. යම් මහා තෙර කෙනෙකුන් විසින් ද්විතීය සංග්‍රහය සංගායනා කරන ලද්දේද ඒ සියලු දෙනා වහන්සේම බහා තැබූ ස්කන්ධ භාරය ඇත්තාහුය. සිව් මගින් කළ යුතු වූ සෝඩශ විද කෘත්‍ය ඇත්තාහුය. ආශ්‍රව රහිතයහ. මේ ද්විතීය සංගීතයයි. මෙසේ මේ ද්විතීය සංගීතය සංගායනා කොට ඒ මහා ස්ථවිරයන් වහන්සේලා අනාගතයේහිද ශාසනයට මෙබඳු උවදුරු වන්නේ දැයි බලා වදාරන්නාහු. මෙයින් අවුරුදු 100කට පසුව අටලොස්වන අවුරුද්දෙහි පැලලුක් නුවර ධර්මාශෝක නම් රජෙක් ඉපිද සියලු දඹදිව රාජ්‍ය කරවන්නේය. හෙතෙම බුදු සසුනේහි පැහැද මහත් ලාභ සත්කාර පවත්වන්නේය. ඒ හේතුවෙන් තීර්ථකයෝ ලාභ සත්කාර පතන්නෝ සසුනේහි පැවිදිව තම තමන්ගේ දෘෂ්ටීන් දක්වන්නාහුය. මෙසේ සසුනේහි මහත් අර්බුද උපදින්නේ යන මෙය දැනවදාලාහුය. එකල්හි උන්වහන්සේලාට කිම අපි මේ අර්බුදය උපන් කල්හි හමුවන්නමෝද හමු නොවන්නමෝදැයි මේ අදහස උපන්නේය. ඉක්බිති සියල්ලෝම එකල්හි තමන් නොහමුවන බව දැන කවරෙක්ගේ අධිකරණය සංසිඳුවාලන්නට සමර්ථ වන්නේදැයි සියලු මනුෂ්‍ය ලෝකයත් ෂඩ්විද කාමාවචර දේවලෝකයත් බලන්නාහු. ඒ දෙලොවටම ඒට සමර්ථ වූ කිසිවෙකු නොදැක බ්‍රහ්ම ලෝකේහි මද ආයු ඇතිව මතු බඹලවක ඉපදීමට වැඩ වූ ධාන ඇතිව සිටි තිස්ස නම් මහ බඹහු දුටහ. දැකයින්දින් අපි මිනිස් ලොව ඉපදීමට මොහුට උත්සාහය උපදවන්නෙමු නම් ඒකාන්තයෙන් මෙතෙමේ මොග්ගලී බ්‍රාහ්මණයාගේ ගෙයි පිළිසිඳ ගන්නේය. එයින් පසු මන්ත්‍රයන්ගෙන් පොළඹවන ලදුයේ ගෙන් නික්ම පැවිදි වන්නේය. හෙතෙමේ මෙසේ පැවිදිව සියලු බුදුවදන් උගෙන ලැබූ පිළිසැඹියාවෝ ඇත්තේ තීර්ථකයන් මැඩ ඒ අධිකරණය විනිශ්චය කොට සසුන නගා සිටුවන්නේ යයි මේ අදහස වූයේය. අනතුරුව උන්වහන්සේලා බඹලොවට වැඩ තිස්ස නම් මහා බ්‍රහ්මයා හට මෙයින් අවුරුදු 100කට මැදෙහි අටලොස්වන අවුරුද්දෙහි ශාසනයෙහි මහත් අර්බුදයක් උපදින්නේය. අපිද සියලු මනුෂ්‍ය ලෝකයත් ෂඩ්විද කාමාවචර දේවලෝකයත් පරීක්ෂා කර බලන්නමු. ශාසනය නගා සිටුවන්නට සමර්ථ වූ කිසිවෙකු නොදැක බඹලොව පරීක්ෂා කර බලන්නමු. පින්වත්හු දුටුවෙමු. සත්පුරුෂය මැනව
එහෙයින් මිනිස් ලොව ඉපිද දශ බලධාරී භාග්‍යවතුන් වහන්සේගේ සසුන නගා සිටුවනු මැනවි. එයට අපට පොරොන්දුවක් දෙවයි කියා සිටියාහ. මෙසේ කියා සිටි කල්හි මහා බ්‍රහ්මතෙමේ මම අනාගතයේහි සසුනේහි උපදින අර්බුදය නසාලීමෙන් සසුන නගා සිටුවන්නට සමර්ථ වන්නෙමි. තුටු පහටු වූයේ අතිශයින් ඔද වැඩී ගියේ යහපතයි ගිවිස පොරොන්දුවක් දුන්නේය. මහා ස්ථවිරයන් වහන්සේලා බඹලව ඒ කටයුතු නිමවා පෙරලා මිනිස් ලොවට පැමිණියහ. ඒ කාලයේහි සිග්ගව චණ්ඩ වජ්ජි යන ස්ථවිර දෙනම නවකයෝ වෙති. තරුණ භික්ෂූහය තෙවලාදරයහ ලැබූ පිළිසැඹියා ඇතියහ රහත්තුය. එහෙයින්නේ ස්ථවිර දෙනම වැදෑරට භික්ෂූන් ඉපද වූ ඒ අධිකරණයට නොපැමිණියහ. එහෙයින්නේ ස්ථවිරයන් වහන්සේලා එවත්නි තෙපිමේ අධිකරණයෙහි අපට සහාය නොවූවාහුය. එහෙයින් තොපට මෙය දඬුවම වේවා. එනම් තිස්සනම් බ්‍රහ්මතෙමේ මොග්ගලී බ්‍රාහ්මණයාගේ ගෙයි පිළිසිඳ ගන්නේය. තොප අතුරින් එකෙක් ඔහුගෙන වුත් පැවිදි කෙරේවා. එකෙක් බුදු වදන් උගන්වාලන්නයි කියා නිමකොට සියල්ලෝම ආයු පමණින් සිට සබ්බකාමී මහා ස්ථවිරයන් වහන්සේ ආදී කොට සිටි මහත් ඉර්ධි ඇති ඒ මහා ස්ථවිරයන් වහන්සේලාද දෙවන සංගායනාව කිරීමෙන් සසුන පිරිසිදු කොට අනාගතයේද සද්ධර්ම ශ්‍රද්ධිය පිණිස කරුණු සලසා තබා ලෙව්හි ගිනි කඳන්සේ දැවෙමින් සිට පිරිනිවියාහුය. ශේකල ආශ්‍රව ඇති වශීභාවයට පැමිණි ප්‍රභේදගත ප්‍රතිසම්භිදා ඇති ඒ මහා රහතුන් වහන්සේ පවා අනිත්‍යත්‍යයෙහි වශයට පැමිණියාහුය. ලාමක වූ මැඩලීමට නොහැකි වූ අනිත්‍යතාව මෙසේ දැන නොවනැත්තේ යමක් නිත්‍ය වේද ඒ අමෘත පදයට පැමිණෙනු පිණිස ව්‍යායාම කරන්නේය. මෙපමණකින් ද්විතීය සංගීතය සර්ව ප්‍රකාරයෙන් කියා නිමවන ලදී. හතරවන දේශනාව නිමි. හොඳයි, අපි හැම දෙනාම රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය භූමාටු දෙවියන්ගේ පටන් අකනිටාවැසි බ්‍රහ්ම රාජයින් දක්වා රැස්ව සිටින්නා වූ සියලුම දිව්‍ය මාතාවරුන් පියවරුන් බ්‍රහ්ම රාජයින් දැක බලා සාදුකාර දිති මෙපින් අනුමෝදන් වෙත්වා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකන්ති. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත, කය, වචන යන තුන්දොරින් ඒ උතුම් බුද්ධ රත්නයට, ඒ උතුම් ධර්ම රත්නයට, ඒ උතුම් සංඝ රත්නයට
දැන හෝ නොදැන සිදු වුණා වූ සියලුම ප්‍රමාද දෝෂයන්ට මට සමාවන සේක්වා. මට සමාව ලැබේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.